අපි පෙර කොටසේ කතා කරා සිංතහඩුවක් තනුක සල්ෆියුරික් අම්ලයක දැම්මම ඇතිවන නිරීක්ෂණ ඒ නිරීක්ෂණයන්ට අදාළව ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා ඒ අර්ධ ප්‍රතික්‍රියා එකතු කරලා තුලිත අයනික ප්‍රතික්‍රියාව අපි ගොඩනගා ගත්තා. හැබැයි එතනදී සිංක් පරමාණු සිංක් ධන දෙක අයන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනකොට නිදහස් වන ඉලෙක්ට්‍රෝන සිංතහඩුව මත තැන්පත් වුණාට ඒ ඉලෙක්ට්‍රෝන බාහිරට ගන්න පුළුවන් විදියක් තිබුණේ නැහැ. ඒ නිසා එතනදී ඒ ඉලෙක්ට්‍රෝන ඇති වුණාට ඉලෙක්ට්‍රෝන ධාරාවක් නිර්මාණය කරගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ නිසා ඊළඟට මේ ප්‍රතික්‍රියාව තවදුරටත් සංවර්ධනය කළ මේ රසායනික විපර්යාසය තවදුරටත් දියුණු කරලා විද්‍යුත් ධාරාවක් ගොඩනගා ගන්න පුළුවන් විදිහේ ඇටවුමක් නිර්මාණය කරගන්න විද්‍යාඥයෝ සමත් වුණා. එතනදී අර පෙර විදියටම බීකරයක් අරගෙන ඒ බීකරයට දැම්මා තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. මේකට ලෝහ තහඩු දෙකක් දැම්මා. කලින් එක ලෝහ තහඩුවයිනේ. දැන් ලෝහ තහඩු දෙකක් දාලා තියෙනවා. එකක් කොපර් එකක් සිංක්. කොපර් සහ සිංක් දෙපැත්ත මාරු කරලා ලියමුකෝ. සිංක් තහඩුවයි කොපර් තහඩුවයි. දාලා මේකට සම්බන්ධ කරනවා ඇමීටරයක්. මේ අග්‍ර දෙකට සම්බන්ධ කරනවා ඇමීටරයක්. ඔබ පෙර පන්ති වලත් ඉගෙනගෙන තියෙනවා සරල කෝෂය කියලා. දැන් අපි මේක පොඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්නට හදන්නේ මේක සිද්ධ වෙන රසායනික විපර්යාසය අර්ධ ප්‍රතික්‍රියා මොනවද කියන කාරණා. දැන් මෙන්න මේ ඇටෝම සකස් කරලා නිරීක්ෂණය කරාම අපිට දක්නට ලැබෙනවා පුතේ ප්‍රධාන නිරීක්ෂණ 3ක්. ප්‍රධාන නිරීක්ෂණ කීයක්ද? 3ක්. මම එකට එක ලියන්නම් බලන්න. පළවෙනියටම අපිට ලැබෙනවා අර කලින් වගේම සිංතහඩුව ෂේ වීම. සිංතහඩුව ෂේ වීම. ඊළඟට අපිට නිරීක්ෂණය වෙනවා කොපර් තහඩුව අසලින්. කොපර් තහඩුව අසලින් වායු බුබුලු අර කලින් වගේ පරීක්ෂා කරාම හයිඩ්‍රජන් වායු බුබුලු පිටවීම. පැහැදිලි? නිරීක්ෂණ දෙකයි. සිංතහඩුව ෂේ වීම. හැබැයි කොපර් තහඩුව ෂේ වෙන්නේ නැහැ. කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. ඒ වායුව පරීක්ෂා කරාම හයිඩ්‍රජන් වායු. ඊට අමතරව පුතේ මේ පරිපතයට සම්බන්ධ කරලා තියෙන ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ මේ පරිපතය තුලින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන යනවා. දැන් බලන්න සරල ඇටවුමක් සකස් කරගත්තා. බීකරයකට තනුක සල්ෆියුරික් අම්ලය අරගෙන ඒකට දැම්මා ලෝහ තහඩු දෙකක්. එකක් සිංක් අනිත් එක කොපර්. ඊට පස්සේ සිංක් තහඩුව සහ කොපර් තහඩුව සන්නායක කම්බි වලින් සම්බන්ධ කරා. ඒ අතරට සම්බන්ධ කරා ඇමීටරයක්. අපිට ලැබුණ ප්‍රධාන නිරීක්ෂණ 3. 1 සිංක් තහඩුව ෂේ වීම. 2 කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. 3 ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වීම. පැහැදිලි? එතකොට මෙන්න මේ නිරීක්ෂණයන්ට අදාළව සිද්ධ වෙන රසායනික විපර්යාසය මොන වගේද කියන එක තමයි අපි අධ්‍යයනය කරන්නේ. පැහැදිලි? දැන් ඔබට පෙර දැනුම තියෙනවා සිංතහඩුව සනුක සල්ෆියුරික් අම්ලයට දාපු වෙලාවේ සිදුවෙච්ච අර්ධ ප්‍රතික්‍රියා. දැන් අපි කතා කරමු කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. පළවෙනි නිරීක්ෂණය අපිට පේනවා පුතේ
සිං තහඩුව ෂේ වෙනව නම් සිං පරමාණු right ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා සිං ධන දෙක අයන බවට ද්‍රාවණගත වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා මේක පළමු ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව නිසා තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ සිං තහඩුව ෂේ වෙන්නේ සිං තහඩුව ෂේ වෙන්නේ පැහැදිලි එතකොට බලන්න සිං තහඩුව ෂේ වෙනකොට පුතේ මේ සිං ධන දෙක අයන ද්‍රාවණගත වෙනවා ඒකෙදි නිදහස් කරන ඉලෙක්ට්‍රෝන සිං තහඩුව මත තැන්පත් කරනවා එතකොට සිං තහඩුව මත ඉලෙක්ට්‍රෝන වැඩිපුර එකතු වෙනවා සිං තහඩුව මත ඉලෙක්ට්‍රෝන වැඩිපුර එකතු වෙනවා ඒ නිසා සිං තහඩුවට ලැබෙනවා ඍණ ආරෝපණ පැහැදිලි එතකොට පුතේ ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන අඩු නිසා කොපර් තහඩුවට ලැබෙනවා ධන ආරෝපණ තේරුණාද වෙන්නේ සිං පරමාණු සිං ධන දෙක බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා හරි ඒ ඉලෙක්ට්‍රෝන තැන්පත් කරනවා සිං තහඩුව මත ඒ නිසා සිං තහඩුව මත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ ඍණ ආරෝපිත එතකොට කොපර් තහඩුවට සාපේක්ෂව සිං තහඩුවේ ඍණ ආරෝපණ වැඩි ඍණ ඒ නිසා සාපේක්ෂව කොපර් ධන ආරෝපණ පැහැදිලි එතකොට මගේ පුතේ මේ ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳන් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙන්න මේ විදිහට අපිට ඊතලින් දාන්න එතකොට සිං තහඩුවේ සිට කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා තමයි ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන ධාරා. මම මේ ඊතල වලින් පෙන්නලා තින්නේ ඉලෙක්ට්‍රෝන ධාරා. නමුත් කෝෂයක සම්මත ධාරාව අපි ලකුණු කරන්නේ කොහේනම් පාටද? ධන අග්‍රයේ ඉඳන් ඍණාග්‍රය. මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ සම්මත ධාරාව. පැහැදිලි? ඒක ඇත්තටම වෙන්නේ ඉලෙක්ට්‍රෝන සිං තහඩුවේ ඉඳන් කොපර් තහඩුවට ගමන් කරනවා ඒක ඉලෙක්ට්‍රෝන ධාරාව. අපි සම්මත ධාරාව සලකනවා කොපර් තහඩුවේ ඉඳන් සිං තහඩුව වෙත කියලා. තේරුණාද? එතකොට ළමයි මෙන්න මේ විදියට ද්‍රාවණයට සම්බන්ධ කියලා තියෙන සන්නායක කොටස් දෙක සිං තහඩුව සහ කොපර් තහඩුව. මේ තහඩුව වලට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ කියලා. මොනටෝඩ ඉලෙක්ට්‍රෝඩ එතකොට විද්‍යුත් රසායනික කෝෂයක තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙකක් විද්‍යුත් රසායනික කෝෂයක තියෙන ඉලෙක්ට්‍රෝඩ කීයක්ද දෙකක් එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ දෙක නම් දෙකකින් හඳුන්වනවා ඉලෙක්ට්‍රෝඩ දෙකට තියෙන පුතේ මොකද්ද නම් දෙකක් එකක් තමයි ඇනෝඩ් අනිත් එක තමයි කැතෝඩ් ඇනෝඩය කැතෝඩ් එතකොට මේ විද්‍යුත් රසායනික කෝෂයේ මේ තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයට සම්බන්ධ වෙලා තියෙන ඇතුළු කරලා තියෙන සන්නායක කොටස් දෙකට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ කියලා. ඒ ඉලෙක්ට්‍රෝඩ දෙකට නම් දෙකක් තියෙනවා. එකක් ඇනෝඩය අනිත් එක කැතෝඩය. පැහැදිලිද? එතකොට මේ ඇනෝඩය සහ කැතෝඩය හඳුනාගන්නේ කොහොමද? ඇනෝඩය සහ කැතෝඩය දැන් අපේ ළමයි වරද්දගෙන ඍණ ඇනෝඩය ධන කැතෝඩය එහෙම මතක තියාගන්න එපා. ඍණ නම් කැතෝඩය ධන. එතකොට මේක ගැටලුව වෙන්නේ පුතේ විද්‍යුත් විච්ඡේදනය. එතනදී මේකේ අග්‍ර මාරු වෙනවා. පැහැදිලි? ඒ නිසා එහෙම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ඔබට පැහැදිලි මෙතන ඍණ එකතු වෙන නිසා මේ සිං තහඩුව ඍණ පැහැදිලි? එතකොට මෙතන සාපේක්ෂ ඉලෙක්ට්‍රෝන අඩු නිසා කොපර් තහඩුව දාන. ඒක වෙනම මතක තියාගන්න. පැහැදිලිද? එතකොට ඉලෙක්ට්‍රෝඩ දෙක ඇනෝඩය සහ කැතෝඩය නම් කරන්නේ කොහොමද? ඒක තමයි වැදගත් කාරණේ. ඒක විද්‍යුත් රසායනික කෝෂවලට එකයි විද්‍යුත් විච්ඡේදනයටත් එකයි. පැහැදිලි? ඒතකොට පොදු කාරණා. ඒ නිසා ධන නම්
එහෙම ඍණ නම් කැතෝඩේ එහෙම අවස්ථාවක් නැහැ. හරියට තේරුම් ගන්න. එතකොට බලන්න මගේ පුතේ මෙතන ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩය අපි කියනවා ඇනෝඩය. සරලයි. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. හොඳට බලන්න ආයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. දැන් මෙතන එක ප්‍රතික්‍රියාවක් නෙවෙයි සිංක් තහඩු අසල සිදුවන ප්‍රතික්‍රියාව. සිංක් කියන්නේ ඉලෙක්ට්‍රෝඩය. ඒක හරියද? සිංක් තහඩුව අසල සිද්ධ වෙන්නේ සිංක් තහඩුව ෂෙයා වීම. ඊට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව තමයි සිංක් ධන දෙක බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම නම් ඔක්සිකරණයක්. එහෙම නැත්නම් ඔක්සිකරණ අංකය 0යි ඔක්සිකරණ අංකය ධන 2යි බිඳුව ධන 2 ඔක්සිකරණ අංකයේ වැඩිවීම. එහෙනම් ඔක්සිකරණය. එහෙනම් මේ තියෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. තේරුණාද? ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩය අසල. එහෙනම් ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය මොකද්ද? ඇනෝඩය. ඇනෝඩය. එතකොට විද්‍යුත් රසායනික කෝෂයේ ඇනෝඩය කියන්නේ ඍණාග්‍රය. ඒක වෙනමයි. හැබැයි ඍණ නම් ඇනෝඩය කියලා පාඩම් කරන්න එපා විද්‍යුත් විච්ඡේදනයේදී පැටලෙනවා. ඇනෝඩය කියන්නේ ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව යම් සිදුවන්නේ යම් ඉලෙක්ට්‍රෝඩයක් අසලද අන්නේ ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. එතකොට කැතෝඩය කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදුවන්නේ යම් ඉලෙක්ට්‍රෝඩයක් අසලද ඒක තමයි මොකද්ද? කැතෝඩය. දැන් බලමුකෝ අනිත් ප්‍රතික්‍රියාව. එතකොට පුතේ දැන් මේ ඍණ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත සිංක් තහඩුවේ එකතු වෙලා මේ විදියට ගමන් කරනවා කුප තහඩුවට. දැන් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කුප තහඩුව ළඟ. එතකොට අර කලින් වගේ සල්ෆියුරික් අම්ලයට අදාළව ද්‍රාවණයේ තියෙනවා H ධන අයන හා සල්ෆේට් අයන. වර්ග දෙක. එතකොට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කුප තහඩුවක. මොකද මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරලා පරිපථය තුලින් කුප තහඩුවට එනවා. එතකොට කුප තහඩුව වෙත ගමන් කරනවා H ධන අයන. ගමන් කළා H ධන අයන දෙකක් ජලීය ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව නිපදවනවා. ඒක තමයි අපිට කුප තහඩුව අසලින් වායු බුබුලු පිට වෙනවා නැත්නම් හයිඩ්‍රජන් වායු බුබුලු පිට වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? දැන් බලන්න මේකේ ධන බිඳුව වෙනවා. ඔක්සිකරණ අංකයේ අඩු ධනාගයක් බිඳුව වෙනවා කියන්නේ අඩුවීම. එහෙනම් මේක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. තේරුණාද පුතේ? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ කොප තහඩුව අසල කොප ඉලෙක්ට්‍රෝඩය අසල ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය මොකද්ද? කැතෝඩය. එහෙනම් කැතෝඩය. කොප තමයි කැතෝඩය. ඇයි කොප කැතෝඩය වුණේ? කොප ඉලෙක්ට්‍රෝඩය අසල තමයි ඔක්සිහරණය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ධනින්ද නෙවෙයි. හැබැයි කැතෝඩය විද්‍යුත් රසායනික කෝෂයේ මොනක්ද? ධනාත්මක වෙනවා. පැහැදිලිද? තේරුණාද? එතකොට පුතේ මේකට අදාළව තොලිත රසායනික සමීකරණය ලියනකොට අර කලින් විදියමයි කලින් තොලිත රසායනික සමීකරණයම තමයි අපිට ලැබෙන්නේ. හැබැයි සිද්ධ වෙන ස්ථානයේ විතරයි වෙනසක් සිද්ධ වෙන්නේ. පැහැදිලි? එතකොට කලින් අයි මතක් වෙන්න මම ලියන්නම් මේකට අදාළව සිංක් ලෝහය ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කළා සිංක් ධන දෙක අයන පත් වෙනවා. ඍණ ලියන්නේ ධන මේ පැත්තට දෙකයි. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණය
H දාන මෙතන ඔක්සිකරණාංකයේ වැඩි වීම ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ජලීය H දාන ආයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 ගෑස් නැත්නම් වායුව බවට පත් වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. එතකොට මේක දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව උදේ. එතකොට මේ දෙක කලින් විදිහටම එකතු කරන්න පුළුවන්. සිංක් දාන 2යි H දාන ජලීය දාන 2යි E සිංක් දාන 2 ජලීය දාන H2 ගෑස් දාන 2යි E දෙපසම 2යි E තියෙනවා. මේකෙන් ඉපදෙ 1 දාන 2 සමීකරණ වලින් 2යි 2යි කැපෙනවා. අවසාන වශයෙන් අපිට ලියන්න පුළුවන් සිංක් ඝන දාන 2යි H ජලීය සිංක් දාන 2 ජලීය දාන H2 ගෑස් කියන මේ ප්‍රමාණය ලියාගත්තම ප්‍රමාණවත්. පැහැදිලි? එතකොට පුතේ මෙතනදී හරි සරලයි අපිට නිරීක්ෂණය වෙනවා සිංක් තහඩුව ක්ෂය වීම සහ කොප තහඩුව වලින් වායු බූල පිටවීම ඇමීටරයේ දර්ශකයේ උත්ක්‍රමණය වීම කියන කාරණා ටික. එතකොට මේකේ වැදගත්ම තැන තමයි හරි. ওই නිරීක්ෂණයන්ට අදාළව මේ කියන ප්‍රතික්‍රියා අපිට තේරුම් ගන්න පුළුවන් ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා. හැබැයි ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සිංක් තහඩුව ක්ෂය වුනේ? ඇයි කොප තහඩුව ක්ෂය වුනේ නැත්තේ? නැත්තම් ඇයි සිංක් තහඩුවම ඔක්සිකරණය වුනේ? ඇයි කොප තහඩුව කොප දන දෙක විදියට ද්‍රාවණගත වුනේ? අන්න එතන තමයි අපිට පැහැදිලි කරගන්න. ඒ පැහැදිලි කර ගැනීම සිද්ධ කරන්න අපිට අවශ්‍ය වෙනවා මගේ පුතේ දැනුම විද්‍යුත් රසායනික ශ්‍රේණිය. විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඔබ කටපාඩමේ තියෙනවා. ඔබ කටපාඩමේ තියෙන නිසා අපි කියලා දීලා තියෙනවා පේපර් එක ලියන්න පටන් ගන්නකොට MCQ වෙන්න පුළුවන්, රචනා වෙන්න පුළුවන්. ඔබ ආරම්භයේදීම ආවර්තවග සහ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ලියන්න. එතකොට ඔබට එන ගැටලුව රසායන විද්‍යාවේ මොන ගැටලුවක් ආවත් ආවර්තවග අනිවාර්යයෙන්ම අවශ්‍යයි. විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා. එතකොට අපි කලින්ම ලියාගත්තොත් ඉතින් අපිට අවශ්‍ය තැනට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බලන්න මේ තියෙන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය. දැන් පුතේ ඔක්සිකරණය සිදු වෙන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් පිහිටි ලෝහය. හොඳට මතක තියාගන්න ආයෙත් මම කියනවා ඔක්සිකරණය සිදු වෙන්නේ ලෝහ දෙකක් තියෙනවා මගේ පුතේ. මොකද්ද ලෝහ දෙක? එකක් තමයි කොප. එකක් තමයි සිංක්. එතකොට මේ දෙකෙන් ඔක්සිකරණය වෙන්නේ අයන වෙලා ද්‍රාවණගත වෙන්නේ. ධන අයන හදමින් ද්‍රාවණගත වෙන්නේ විද්‍යුත් රසායන ශ්‍රේණියේ. සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් පිහිටි සක්‍රියතාවයේ වැඩි ලෝහය. එතකොට අපි ගත්ත උදාහරණය තුල ක්ෂය වුණේ සිංක් තහඩුව. ක්ෂය වුණේ සිංක් තහඩුව. ඔක්සිකරණය වුණේ සිංක් තහඩුව. එහෙනම් බලමු සිංක් තියෙන්නේ මෙතන කොප තියෙන්නේ මෙතන. ඉහළින් ඉන්නේ කොහොමද? එහෙනම් සිංක් තමයි සිංක් ධන දෙක විදියට ද්‍රාවණගත වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් කොප තහඩුව ළඟ වෙන්න ඕනේ ඔක්සිහරණය වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මගේ පුතේ මේක හරි සරලයි. හොඳට ඔළුවට දාගන්න. හොඳට මතක තියාගන්න. මේ වගේ අවස්ථාවකදී ඔක්සිකරණය වෙන්නේ විද්‍යුත් රසායන ශ්‍රේණියේ ඉහළින් පිහිටි මූලද්‍රව්‍ය නැත්නම් ලෝහය. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටි ලෝහය. පහළ පිහිටි ලෝහය ඇතුළ තමයි ඔක්සිහරණය සිද්ධ වෙන්නේ. එතකොට අපි උදාහරණ දෙකක් මේකත් එක්කම කතා කරගමු. අවස්ථා දෙකක් තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණ දෙකක් අරගන්නවා පුතේ. මේ ද්‍රාවණ දෙක තනුක සල්ෆියුරික් right තනුක සල්ෆියුරික්
මේ දෙකට ලෝහ දෙකක් දානවා අර කලින් විදියටම හරි ඇමීටරයකුත් සම්බන්ධ කරනවා මේ ලෝහ දෙක අපි හඳුනගමු අවස්ථා දෙකේදී අපි පාවිච්චි කරන ලෝහ දෙක විදියට යකඩ තහඩුවක් සහ කොපර් තහඩුවක් දැන් මේක යකඩ මේක කොපර් යකඩ තහඩුවක් සහ කොපර් තහඩුවක් තියෙන අවස්ථාවයි ඊළඟට සිංක් තහඩුවක් සහ යකඩ තහඩුවක් තියෙන අවස්ථාවයි සිංක් යකඩ right දැන් මේ අවස්ථා දෙක අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් අපිට මේ වැඩේ හරි සරලයි. දැන් අර අපි කතා කරපු සරල කෝෂයේ අවස්ථාව සිංක් කොපර් සරල කෝෂයක් නේ. තහඩු දෙක, ඉලෙක්ට්‍රෝඩ දෙක, ඇනෝඩය සහ කැතෝඩය, සිංක් තහඩුව සහ කොපර් තහඩුව. දැන් වෙනස් විදිහක අවස්ථා දෙකක් අපි පාවිච්චි කරනවා. එකක් යකඩ සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙක. මෙතන සිංක් සහ යකඩ. අපි බලමු ඔක්සිකරණය, ඔක්සිහරණය, අර්ධ ප්‍රතික්‍රියා මොනවද කියලා. එතකොට පුතේ මේ වගේ ලෝහ දෙකක් තියෙනකොට අපි ඉස්සෙල්ලම තීරණය කරන්න ඕනේ අයන ධනායන සාදමින් ද්‍රාවණගත වෙන්නේ. එහෙම නැත්නම් ඔක්සිකරණය වෙන්නේ මොන ලෝහයද? ඉලෙක්ට්‍රෝඩයද කියන එක. ඒකට අපිට විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඕනේ. right අපිට ඕන ටික ලියාගන්න. මෙතන ඉන්නවා අපිට තුන් දෙනෙක් පුතේ ලෝහ යකඩ කොපර් සිංක්. අපි ඒ තුන් දෙනා පෙන්නනවා. ඔන්න මෙන්න සිංක් මෙන්න යකඩ මෙන්න කොපර්. right මේ තුන් දෙනා මේ ප්‍රමාණයට විතරයි මම ලියාගත්තේ අපේ අවශ්‍යතාවයට අදාළ. මෙතන ඉන්න දෙන්න කවුද? යකඩ කොපර්. ඔක්සිකරණය වෙන එක්කන තෝරගන්නේ සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් ඉන්න එක්කන. යකඩ කොපර්. මෙන්න යකඩ කොපර්. කවුද ඉහළින් ඉන්නේ පුතේ? යකඩ. එහෙනම් ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. බලන්න. මොකද්ද? යකඩ. යකඩ පරමාණු right ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා Fe ධන දෙක ද්‍රාවණගත වෙනවා ජලීය ධන දෙකයි. තේරුණාද? දැන් මෙතන බලන්න ඉන්න ලෝහ දෙක. සිංක් යකඩ. සිංක් යකඩ. මෙතන සිංක් තමයි ඔක්සිකරණය වෙන්නේ හේතුව යකඩ වලට වඩා ඉහළින් සක්‍රියතා ශ්‍රේණිය සිංකින්. පැහැදිලිද? එතකොට අනිත් ඉලෙක්ට්‍රෝඩ. එතකොට මේ මොකද්ද මේ ඉලෙක්ට්‍රෝඩ? ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය. මේකෙදි යකඩ ඉලෙක්ට්‍රෝඩය බලන්න පුතේ. යකඩ ඉලෙක්ට්‍රෝඩ ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩ එහෙනම් ඇනෝඩ්. පැහැදිලි? එතකොට මේකේ පුතේ සිංක් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වෙනවා ඇනෝඩ්. තේරුණා? මේකේ යකඩ ඇනෝඩය මේකේ සිංක් ඇනෝඩය. එතකොට ඉතුරු වෙන්නේ කොපර්. කොපර් තහඩුව අසල පුතේ මේ දෙකටම පොදු සමීකරණය H ධන ආයන එනවා ජලීය ඒ වගේ දෙකක් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් නම් ඔක්සිහරණය H2 gas. පැහැදිලි? එතකොට පුතේ මේ දෙකටම පොදුවේ මේ සමීකරණය තමයි ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාව. මේ පැත්තේදී මේක සිද්ධ වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය අතර. ඒ නිසා කොපර් කියන්නේ කැතෝඩය. පැහැදිලි? මේ පැත්තේ සිද්ධ වෙන්නේ යකඩ ඉලෙක්ට්‍රෝඩය අසල. යකඩ ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. තේරුණාද? ඒ නිසා මෙතනදී යකඩ ඇනෝඩය වෙලා මෙතනදී යකඩ කැතෝඩය. මේ තියෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා දෙක. මේ තියෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතික්‍රියා එකතු කරලා අපිට පුළුවන් තුලිත අයනික සමීකරණය ගොඩනගා ගන්න. බලමු මේ පැත්තේ යකඩ Fe ධන දෙක ධන දෙකයි E right දෙකයි H ධන ධන දෙකයි E H2 gas right බලන්න ළමයි මේ පැත්තේ ඔක්සිකරණය වෙන්නේ සිංක් ධන දෙක ධන දෙකයි E අර විදියමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. හැබැයි සිද්ධ වෙන්නේ යකඩ ඉලෙක්ට්‍රෝඩය අසල දෙකයි ධන දෙකයි E H2 gas.
ඔතන මේ දෙක එකතු කරාට පස්සේ ළමයි right මේ දෙක එකතු කරාම බලන්න Fp ධන ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා ධන දෙක එකයි S ධන ජලීය right මේ පැත්තේ Fe ධන දෙක ජලීය ධන H2 gas ඒ තියෙන්නේ තුලිත අයනික සමීකරණ right බලන්න ළමයි මේ පැත්ත සින්ක් ඝන ධන 2යි H ධන 2යි කැපිලා යන ඉඳ මම ලියන්නේ මේ පැත්තේ සින්ක් ධන 2 ධන H2 gas මේක ජලීය එතකොට මේ තියෙන්නේ තුලිත අයනික සමීකරණය මේ කෝෂයකට දාලව එතකොට ඕනෑම විද්‍යුත් රසායනික කෝෂයක් ඔබට ලබා දුන්නොත් එතකොට බලන්න පුතේ ඔක්සිකරණය වෙනවා මෙයානේ ඔක්සිකරණය වෙනවා රින එතකොට මෙයා රින මෙයා ධන මෙයාගේ ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ මෙතන මෙයා රින මෙයා ධන right එතකොට මෙයා කවුද ඇනෝඩය මෙයා කැතෝඩය මෙයා ඇනෝඩය මෙයා කැතෝඩ හරි ඒ නිසා මේ කටපාඩම් කරන්න එපා විද්‍යුත් රසායනික කෝෂ පැහැදිලිවම ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙක මොනවද ඇනෝඩය කැතෝඩය ඇනෝඩය කියන්නේ ඔක්සිකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය කියන්නේ ඔක්සිහරණය ප්‍රතික්‍රියාවර්ධ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඊට අදාළව ඔක්සිකරණය වෙන්නේ පුතේ ලෝහ දෙකක් තියෙනවා නම් සක්‍රියතා ශ්‍රේණියේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් පිහිටි ලෝහ මූලද්‍රව්‍ය එයා ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධනායන හදනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සිකරණය. ඔක්සිහරණය සිද්ධ වෙන්නේ අනිත් ඉලෙක්ට්‍රෝඩය අසල. එතකොට මේ අවස්ථාවේදී අපිට පේනවා මෙතනදී යකඩ ඉහළින් ඉන්න නිසා කොපර් වලට වඩා යකඩ ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වේ. නමුත් යකඩ වලට වඩා ඉහළින් සිංක් සිටින නිසා සිංක් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වේ යකඩ ඉලෙක්ට්‍රෝඩය අතර ඔක්සිහරණය. මෙතන කොපර් ඉලෙක්ට්‍රෝඩය අතර අසල ඔක්සිහරණය වේ. තේරුණාද වෙන්නේ? ඒ නිසා මෙතනදී පුතේ ඉලෙක්ට්‍රෝන ධාරාව යකඩ තහඩුවේ ඉඳන් කොපර් තහඩුවට ඉලෙක්ට්‍රෝන ධාරාව සිංක් තහඩුවේ ඉඳන් යකඩ තහඩුවට සම්මත ධාරාව පුතේ අනිත් පැත්තට කොපර් තහඩුවේ ඉඳන් යකඩ තහඩුවට මේක යකඩ තහඩුවේ ඉඳන් සිංක් තහඩුවට සම්මත ධාරාව. එතකොට විද්‍යුත් රසායනික කෝෂයන්ට අදාළව අපි කතා කරපු කොටස් සියල්ල මෙතනින් අපි සමාප්ත කරනවා. මම විශ්වාස කරනවා පුතේ තාර්කිකව තේරුම් ගන්නට ඇති කියලා. නිසා කටපාඩම් කරන්න එපා. ඒක ඔබට පැහැදිලිව ගොඩනගා ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් විද්‍යුත් රසායනික කෝෂය හරිම ලේසියි. ඒ නිසා අපි ඊළඟ කොටසින් හම්බෙමු විද්‍යුත් රසායනයේ දෙවැනි කොටස විද්‍යුත් විච්ඡේදනය.